ඉන්න එක. We have gathered in the name of Jesus. අපි සියලු දේ ස්වාමීන් වහන්සේගේ දෑතට බාර කරනවා. And Jesus is faithful and he is here. And ස්වාමීන් වහන්සේ තුල ප්‍රීතිමත් වෙන්න යන මන්ද ස්වාමීන් වහන්සේ මේ මාධ්‍ය ජීවමානව ඉන්න නිසා. Amen. So let us start by worshiping him. අපි නැගී සිටමින් ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්න යනවා. Let us pray. අපි ආඥා කරමු. Heavenly Father, glory be to your name. ස්වර්ගීය පියාණනි සියලු ගෞරවය ඔබ වහන්සේටයි. Lord, we want to declare that you are the Lord, our Creator. ස්වාමීනි අපි ඔබ වහන්සේට ස්වාමීනි මේ මාධ්‍ය ස්වාමීනි බාර දෙනා මන්ද ඔබ ජීවමාන වූ අති උතුම් වූ දෙවියන් වහන්සේ. You are the great, the almighty, the glorious Lord. ස්වාමීනි ඔබ ජීවමාන වූ බලවන්ත වූ ස්වාමීනි විශ්වාසවන්ත දෙවියන් වහන්සේ. You are the one who sits on the throne. ස්වාමීනි ඔබ වහන්සේ ස්වාමීනි කුරුසේ ස්වාමීනි පූජාවෙන් ආවේ. Everything is under your control. ස්වාමීනි ඔබ වහන්සේ මේ සියලු දේ පාලනය කරන්න වූ දෙවියන් වහන්සේ. So we glorify your name. ස්වාමීනි අපි ඔබ වහන්සේගේ නාමයට මහිමය දෙනවා. We thank you for sending Jesus on the cross to die in our place. මහිමාන්විත දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ස්තුති කරනවා ජීවමාන යේසුස් වහන්සේව කුරුස පූජාවෙන් මේ ස්වාමීනි මේ පොළවට එවීම ගැන දෙවි පියාණනි. And pay for our sins. ස්වාමීනි ඔබ වහන්සේට ස්තුති කරනවා අප වෙනුවෙන් ස්වාමීනි අපගේ පාපය වෙනුවෙන් ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ කුරුසේ පූජා වීම ගැන. We thank you because he rose again and he is alive today. ස්වාමීනි අපි ඔබ වහන්සේට ස්තුති වෙනවා ඔබ ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් මැරි නැවතත් උත්ථාන වූ නිසා දෙවි පියාණනි. And we have gathered here in the name of Jesus. අපි සියලු දෙනාම එකමුතු වෙනවා ජීවමාන යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. Lord, we ask that your presence will be here. ස්වාමීනි අපි ඔබ වහන්සේගෙන් ඉල්ලනවා මේ මාධ්‍යයට ඔබ වහන්සේගේ කරුණාව ඒ වගේම ස්වාමීනි ඔබ වහන්සේගේ ස්වාමීන් වහන්සේ ශිදාත්මය මේ මාධ්‍යයට ලබන්න කියලා. And we ask the Holy Spirit to lead us. ස්වාමීනි ඔබ වහන්සේගෙන් ඉල්ලනවා ශිදාත්මනි මේ මාධ්‍ය ඔබ වහන්සේම ස්වාමීනි ක්‍රියා කරමින් ඔබ පාලනය කරන්න කියලා. In the name of Jesus. ඔබගේ දෑතට බාර වෙන යේසුස් වහන්සේගම ශිද බලවන්ත වූ නාමයෙන්. Amen. 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 Hallelujah. උන්වහන්සේගේ ඉදිරියේ හිස් වාචනයක් වෙන්න. ඒ හිස් වාචනය උන්වහන්සේට කියන්න පුරවන්න කියලා. සුද්ධාත්මයන්ට කියන්නේ හිස් වාචනේ මෙන්න ස්වාමිනී මම හිස්. මාව ඔබගේ ආලේපේ පුරවන්න. මාව ඔබගේ මහිමෙන් පුරවන්න. මාව ඔබගේ තේජසෙන් පුරවන්න. එදා මෝසෙස් ඔබගේ තේජස දැක්ක වගේ. පියාණනි එදා දාවිත් ඔබගේ ආත්මෙන් නැටුවා වගේ. එදා යෝසෙෆ් ඔබ විශ්වාස කරලා දකින්න ඇති දේ ඇදහිල්ලෙන් දැකලා ගමන් කරා වගේ. ඔබේ ආත්මෙන් මාව පුරවන්න. පියාණනි ඔබේ අනාර්ග දීමනවලින් මාව පුරවන්න. පියාණනි මම හිස්. නමුත් ඔබේ බලවත් ආත්මය පිරෙන වෙලාවේදී මාව පිරීලා ඉතිරිලා යනවා. ඉල්ලන්න උන්වහන්සේගේ. ගායනා කරන්න.
Jesus giver devatmaya varushavat lese kangavat lese galaenne atmaya suli sulavat lese kini aurak lese denevilenne varushavat lese gangavat lese galaenne atma suli sulagat lese kini paurat lese denevilenne අපි උන්වහන්සේගෙන් ඉල්ලමු ඒ ආත්මය අපි තුලට එන්න කියලා වරුෂාවක් ලෙසේ ඕ ස්වාමිනී ගංගාවක් ලෙසේ ගලාඑන්නේ ආත්මය සුලි සුලගත් ලෙසේ ගිනි පවුරක් ලෙසේ දැන් නැවිලෙන්නේ ආත්මය
ආත්මය උන්වහන්සේට මොරගසන්න. ඒ ආත්මය බැසෙන්න සූදානම් වගුරන්න ඔබේ ආත්මය උන්වහන්සේට ඇතුළාන්තේ විතරක් මුඛය නැතුව ඔබේ මුඛයෙන් නෙමෙයි ඇතුළාන්තේ උන්වහන්සේගෙන් ඉල්ලන්න. ඒ කින්තර වගේ ආත්මය, ඒ අලංකාර ආත්මය, ඒ ජීවමාන ආත්මය ඔබ පුරවන්න, මා පුරවන්න, ඒ ආත්මය වගුරන්න කියලා. ඒ ආත්මය මා පුරවන්න කියලා.
are learning how to walk in victory, අපි ඉගෙන ගනිමින් සිටිනවා අපි කොහොමද ජයග්‍රහණී ජීවිතයක් ගත කරන්න කියලා. and we are using the book of Joshua to give us examples and guidelines. ඒ නිසා අපි යෝසුවාගේ පොත ඉගෙන ගනිමින් සිටිනවා. ඒ පොත කරුණු කොටගෙන අපි එදින් ඉගෙනගෙන අපි එදේ ජය ලබන්නේ කොහොමද කියලා අපිට සොයා ගන්න පුළුවන්. After wandering in the desert for 40 years, the children of Israel ඊශ්‍රායල් දරුවෝ අවුරුදු 40ක් ඒ කාන්තාරයේ උන් ගමන් කරමින් සිටියට පසුව after they left Egypt, they were just outside the promised land. ඔවුන් ඊජිප්තු දේශේ නම් මිසරෙන් ඔවුන් එළියට ඇවිල්ලා දැන් ඔවුන් ඒ දෙවියන්ගේ පොරොන්දුණු දේශයට ලං වෙලා සිටිනවා. The land of Canaan. ඒ කානාන් කියන ඒ ස්ථානයට ලං වෙලා සිටිනවා ඒ නගරයට. Before entering into the promised land, they had to overcome the river Jordan that was overflowing. ඔවුන් ඒ පොරොන්දුණු දේශයට ඔවුන් ඇතුල් වෙන්න පෙර ඔවුන් ජෝර්දාන් ගඟ එනං ඒ වතුර පිටාකාර ගලන ඒ ගඟ පසු කරමින් යන්න උන්ට අවශ්‍ය වුණා. And God, in a miraculous way, He opened the water of the river Jordan. දෙවියන්ගේ බලවත් හස්තය කරුණු කොටගෙන කිසි කෙනෙක්ට කරන්න බැරි බලය කරුණු කොටගෙන දෙවියන්ගේ බලයෙන්ම ඔවුන්ට ඒ ගඟ දෙබෑ කර දුන්නා. එතනින් ඇතුලෙන් පිටතට එන්න. Similar to what He did at the Red Sea 40 years before. හරියට ඒ ආකාරයෙන්ම එදා අවුරුදු 40කට පෙර මිස්රයෙන් සැරගෙන විට රතු මුහුද මෝසෙස් ඉදිරියේ දෙබෑ කරාසේ. So the children of Israel walked on dry ground and they entered the promised land. ඒ දේ කරුණු කොටගෙන ඒ ගඟ දෙබෑ කර දුන්න දෙවියන්සේ කරුණු කොටගෙන ඒ වියලි භූමිය පිට ගංගාව මැදින් ඔවුන් දෙවියන්සේ පොරොන්දුන දේශයට ඇතුළු වුණා. And then God told them, build a memorial with stones. Do something to remember this event. ඊට පස්සේ දෙවියන්සේ කිව්වා උන්ට සිහි වටනයක් ලෙස ලකුණක් හැටියට ඒ ගල් අරගෙන ඒ ගල් වලින් ගොඩක් නගන්න කිව්වා ගොඩක් හැටියට ලකුණක් හැටියට. And they did it in the side of the promised land. ඒ දේ ඔවුන් කරා දෙවියන්සේ කියපු ආකාරයට ඒ පොරොන්දු දේශේ ඔවුන් ඇතුළු වුණාට පස්සේ ඒ දේශේදී ඔවුන් ඒ ගල් වලින් ලකුණක් සිහිවීමක් පිටස ගොඩ නැගුවා. Lesson for us. ඒ දෙයින් අපි ඉගෙන ගන්නේ මොකද්ද? If we want to walk in victory, අපිට අවශ්‍ය නම් ජයග්‍රහණී ජීවිතයක් ගත කරන්න we must trust the Lord to do miracles. අපි උන්වහන්සේ විශ්වාස කළ යුතුයි. උන්වහන්සේ හාස්කම් කරන බව අපි විශ්වාස කළ යුතුයි. We must be ready to take steps of faith. ඒ දේ කරුණු කොටගෙන අපි ඇදහිල්ලෙන් පියවරක් අරන් ඉදිරියට ගමන් කළ යුතුයි. And we must be willing to keep reminders, memorials of what God has done. ඒක නිසා අපි මතක තබා ගත යුතුයි දෙවියන්වහන්සේ අපේ ජීවිතේ පසුගිය කාලේ කරපු ඒ දේවල් අපේ මතකයේ සිහිවීමක් මිනිස තබා ගන්න සටහන් කරගත යුතුයි. I mean, learn to take notes. ඒක නිසා ඔබ ඉගෙන ගන්න ඔබගේ ජීවිතේ හාස්කම් කරද්දී ඔබ කොහේ හරි එක සටහන් කරගන්න පොතක ලියා ගන්න. Learn to give testimony. ඒ වගේම ඔබේ ජීවිතේ කර ඒ හාස්කම් ඔබ ප්‍රකාශ කරන්න අනිත් අයට සාක්ෂියක් පිණිස. And in this way you remember and you tell others what God has done. මේ දේවල් ඔබ ප්‍රකාශ කරන විට ඒ දේවල් තුලින් ඔබට මතකයට ඔබ තුල මතකයේ තිබෙන්න යනවා රඳා තිබෙන්න යනවා දෙවියන්වහන්සේ ජීවිතය කළ බලවත් ක්‍රියාවල්. Amen. So let us continue. We are going to Joshua chapter 5. අපි පටන් ගමු යෝසුවා 5 වෙනි පරිච්ඡේදයේ අපි කියවන්න යනවා පළවෙනි පදය. Joshua 5 and I start with verse 1. යෝසුවා 5 පළවෙනි පදය. Now when all the Amorite kings west of the Jordan and all the Canaanite kings along the coast heard how the Lord had dried up the Jordan before the Israelites until we had crossed over, their hearts melted and they no longer had the courage to face the Israelites. ඊශ්‍රායල් පුත්‍රයන් මෙතර වෙන තුරු ස්වාමීන් වහන්සේ ඔවුන් ඉදිරියේ ජෝර්දාන් ජලයේ හිඳවා දැමූ බව ජෝර්දානයට මෙතර බස්නා හිර දිග සිටි අමරිවරුන්ගේ සියලු රජවරුන්ද මුහුද ළඟ සිටි කානානිවරුන්ගේ සියලු රජවරුන්ද ඇසූ කල ඔවුන්ගේ සිත් දියව ගියේය. ඊශ්‍රායල් පුත්‍රයන් නිසා තවත් ඔවුන් තුල ධෛර්යයක් නොවිය. So the
idol worshipping nations that were in the land of Canaan, ඒ කානාන් දේශයේ සිටින ඒ කියන්නේ අන්‍ය ජාති දෙවිවරුන් අදහන මේ සෙනග when they saw how powerfully God opened the way for the children of Israel to come into the land, ඔවුන් ඇසූ විට මේ බලවත් හස්තයේ දේව හස්තයේ දිගු කරමින් මේ ගංගාව මැදින් ඒ සෙනග ආපුවට උන්ට ඇසුණු විට they were terrified. They were very afraid. ඒ දේ ඇසූ විට ඔවුන් ගොඩාක් බියටපත් වුණා, බය වුණා. And the children of Israel were ready for the battle. ඒක නිසා දැන් ඊශ්‍රායල් සෙනග ඔවුන් යුද්ධයට යන්න ඔවුන් සූදානම්ව සිටිනවා. They were very encouraged from what God has done. දෙවියන් වහන්සේ ඔවුන්ගේ ඒ කරපු බලවත් හාස්කම නිසා ඔවුන් ගොඩාක් දැන් ශක්තිමත්ව ධෛර්යමත්ව සිටිනවා. They had a good army. ඒ වගේම ඔවුන්ට සිටිනවා හොඳ සටන් කරන හමුදා සේනාවක්. And they knew that their enemies were very afraid. ඒ වගේම ඔවුන් දැනගෙන සිටියා දැන් ඔවුන්ගේ හතුරෝ ගොඩාක් බයෙන් සිටිනවා කියලා ඔවුන්ට. So now it was the best time to strike, to fight the enemy and have victory. ඒක නිසා ඔවුන් දැනගෙන සිටියා දැන් නියම කාලය ගිහිල්ලා ඒ සතුරන්ව විනාශ කරලා දමලා ඒ දේශවල් යටත් කරගන්න. But in God's plans, things work differently. නමුත් දෙවියන් වහන්සේ ක්‍රියා කරන ආකාරයේ මිනිස්සු ක්‍රියා කරන ආකාරයට මේ වෙනස්ව තිබෙනවා. In God's plans, there are spiritual values. ඒ වගේම දෙවියන් වහන්සේගේ ක්‍රියාවල වලට ආත්මීක විවිධාකාර ආත්මීක දේවල් තිබෙනවා. ආත්මීක විදිහට තමයි දේවල් ක්‍රියා වෙන්නේ. There are spiritual priorities. ඒ වගේම ආත්මීක ලෙස තමයි මේ දේවල් ක්‍රියා කරන්නේ. ක්‍රියාවලිය වෙන්නේ ආත්මීක ලෙසයි. There are spiritual principles. ඒ වගේම ආත්මීක ලෙස තමයි මේ වැඩ කටයුතු වෙන්නේ. And these are very important to God in order to give us victory. ඒක ඉතා වැදගත් වෙනවා දෙවියන් වහන්සේට මේ ආත්මීක දේ කරුණු කොටගෙන අපිට ජය ලබා දෙන්නේ, මනුස්සයට ජය ලබා දෙන්න. God knew that unless the children of Israel did the proper spiritual preparation, they would not have victory. ඒක නිසා දෙවියන් වහන්සේ දැනගෙන සිටිනවා ඊශ්‍රායල් සෙනගේ දේව දරුවෝ ඒ ආත්මීක ලෙස සූදානම් වෙලා සිටියේ නැත්නම් ඒ ජය උන්ට ලබා ගන්න බෑ කියලා. So instead of God commanding the children of Israel to attack the enemy, ඒ සෙනගට ඊශ්‍රායල් සෙනගට ගිහිල්ලා සටන් කරන්න පෙර සෙනගට පවසනවා දෙවියන් වහන්සේ. he tells them, stay there and you have to do some things that I want from you. නමුත් දෙවියන් වහන්සේ කියනවා සටන් කරන්න යන්න නැතුව ඒ ස්ථානෙම නතර වෙලා සිටින්න මක් නිසාද දෙවියන් වහන්සේ ඔවුන් තුල යමක් කරන්න යනවා කියනවා. Many times the ways of the Lord appear strange to us. සමහරට දෙවියන් වහන්සේගේ ක්‍රියාවලිය අපේ ජීවිතවල වෙන්න යන්නේ අමුතු ආකාරයකින් සිද්ධ වෙන්න යනවා. But you must know that the ways of God are not our ways. නමුත් ඔබ මම දැනගත යුතුයි දෙවියන් වහන්සේගේ ක්‍රියාවලිය වෙන්නේ අපේ ක්‍රියාව අනුව නෙමෙයි වෙනස් ආකාරයකට තමයි දෙවියන් වහන්සේගේ දේවල් සිදු වෙන්නේ කියලා. The ways of the Lord are different than our ways. දෙවියන් වහන්සේගේ ක්‍රියාවල් අපේ ක්‍රියාවල් විදිහට නෙමෙයි සිද්ධ වෙන්නේ. But the ways of the Lord are always right. නමුත් දෙවියන් වහන්සේගේ මාර්ග දෙවියන් වහන්සේගේ ක්‍රියාවල් අපේ මාර්ග වගේ නෙමෙයි හැම මොහොතකම ඒවා ස්ථිරව ඒ වගේම නියමයට හරියාකාරව තිබෙනවා. So God, instead of telling them, go and fight the enemy and have victory, දෙවියන් වහන්සේ ඔවුන්ට ගිහිල්ලා ජය ගන්නවා කියනවා වෙනුවට දැන් යන්න සටන් කරනවා කියනවා වෙනුවට ඔවුන්ට කියනවා එතන නතර වෙලා සිටින්න කියලා. he told them, you need to do some spiritual preparations first. දෙවියන් වහන්සේ ඔවුන්ට කියනවා දැන් නුඹලා ආත්මීක ලෙස සූදානම් විය යුතුයි නුඹලා තුලම යමක් කරගත යුතුයි කියලා ඔවුන්ට යුද්ධයට යන්න පෙර. Let us read Joshua 5:2 until 7. අපි කියමු යෝසුවා 5 දෙවෙනි පදයේ සිට 7 වෙනි පදය දක්වා. Joshua 5, I start with verse 2. At that time, the Lord said to Joshua, make flint knives and circumcise the Israelites again. ඒ කාලේ ස්වාමීන් වහන්සේ ගල්පිය සාදාගෙන දෙවෙනි වර ඊශ්‍රායල් පුත්‍රයන් චර්මච්ඡේදිත කරපන්‍යයි යෝසුවාට කීසේක. Verse 3. So Joshua made flint knives and circumcised the Israelites at Gibeath Haaraloth. යෝසුවා ගල්පිය සාදාත් වර චර්මක් කන්දේදී ඊශ්‍රායල් පුත්‍රයන් චර්මච්ඡේදිත කරසේක. 4. Now this is why he did so.
All those who came out of Egypt, all the men of military age, died in the desert on their way after leaving Egypt. යෝසුවා විසින් චර්මච්ඡේදනය කළ කාරණය මේය. මිස්රයෙන් ආවා වූ සියලු පිරිමි එනම් සියලු යුද්ධ සෙනග මිස්රයෙන් ආවාට පසු මගදී කාන්තාරයේ මිය ගියෝය. 5. All the people that came out had been circumcised, but all the people born in the desert during the journey from Egypt had not. නික්මා සියලු සෙනග චර්මච්ඡේදිතය ලබා සිටියෝය. නමුත් මිස්රයෙන් එන කල මගදී කාන්තාරයේ උපන් සියලු සෙනග චර්මච්ඡේදිතය නොලබා සිටියෝය. 6. The Israelites had moved about in the desert 40 years until all the men who were of military age when they left Egypt had died, since they had not obeyed the Lord. For the Lord had sworn to them that they would not see the land that he had solemnly promised their fathers to give us, a land flowing with milk and honey. මක්නිසාද ඊශ්‍රායල් පුත්‍රයන් ස්වාමීන් වහන්සේගේ හඬට අහුම්කන් නුදුන් නිසා මුළු ජාතිය නම් මිස්රයෙන් ආවා වූ යුද්ධකාර සෙනග විනාශ වන තෙක් 40 අවුරුද්දක් ඔවුන් කාන්තාරයේ හැසිරුණෝය. මෙසේ උනේ අපට දෙන හැටියට ස්වාමීන් වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුවා වූ කිරිහා මීපැණි ගලා යන දේශයව තිබෙන දේශය දකින්න ඔවුන්ට ඉඩ නාරින ලෙස ස්වාමීන් වහන්සේ ඔවුන්ට දිවුරු නිසාය. ආමේන්. Verse 7. So he raised up their sons in their place, and these were the ones Joshua circumcised. They were still uncircumcised because they had not been circumcised on the way. උන්වහන්සේ වෙනුවට නැගිටියා වූ ඔවුන්ගේ දරුවන් මගදී චර්මච්ඡේදය නොකළ බැවින් ඔවුන් අචර්මච්ඡේදිතව සිටියෝය. යෝසුවා ඔවුන් චර්මච්ඡේදය කළෝය. ආමේන්. Amen. Now, God told them, before you go to have victory, you have to first to be circumcised. දෙවියන් වහන්සේ කියනවා ඒ යුද්ධයට යන්න පෙර ඒ ජය ලබා ගන්න පෙර නුඹලා ඉස්සලම චර්මච්ඡේදිත විය යුතුයි කියලා උන්වහන්සේ පවසනවා. You have to renew your promise, your covenant with me. දෙවියන් වහන්සේ පවසනවා නුඹලාගේ කිවිසුම මා සමග නැවත වාරයක් අලුත් කළගත යුතුයි කියලා පවසනවා. Now, it seems that the people, before they left Egypt, they were circumcised. ඒකේ තේරුම තමයි ඊජිප්තු දේශයෙන් ආපු ඒ සෙනග උන් එන්න පෙර උන් චර්මච්ඡේදිත වෙලා සිටියා. And then for 40 years, they didn't do any circumcision. ඒ අවුරුදු 40 තුලදී ඔවුන් කිසිම චර්මච්ඡේදිතයක් කරේ නැහැ ඒ සෙනග තුල ඊශ්‍රායල් පුත්‍රයන් තුල. Do you know what is circumcision? ඔබ දන්නවද චර්මච්ඡේදිතය කරනවා කියන එක මොකක්ද කියලා? It's something that God said to Abraham. ඒක යම් කිසි දෙයක් දෙවෙනස මේ ආකාරයෙන් පැවසුවා ආබ්‍රහම් තුමාට. To do it for every male child. ඒ දෙවෙනසේ පවසන හැම පිරිමි දරුවෙක්ම as a sign of the covenant of the promise between God and Abraham. ඒ ආබ්‍රහම් තුමා දෙවියන් වහන්සේ අතර සම්බන්ධතාවයක් න කිවිසුමක් කරගන්න පිණිස මේ චර්මච්ඡේදිතය කරන්න කියන හැම පිරිමි දරුවෙක්ම. Circumcision was the sign in the Old Testament that the people had, and they were saying, we follow the true God. ඒකේ තේරුම තමයි චර්මච්ඡේදිතය කරනවා කියන එකේ තේරුම තමයි පරණ කිවිසුමේ ආකාරයට ඒ කරපුවම ඔවුන් විසින් කියනවා අපි දෙවියන් වහන්සේව අනුගමනය කරන දෙවියන් වහන්සේගේ සෙනගව සිටින්න යනවා කියලා. It was a sign of the covenant of the promise between God and Abraham and all his descendants. ඒ වගේම ආබ්‍රහම්ගේද ඒ ආබ්‍රහම්ගේ පැවතෙන සෙනගද ඒ දෙවියන් වහන්සේ සමග තිබෙන බැඳීම කිවිසුම වෙන්න යනවා ඒ චර්මච්ඡේදිතය කිරීම තුලින්. Today we live in the New Testament. නමුත් දැන් අද දවසේ අපි අලුත් කිවිසුමක තමයි අපි පවතින්නේ. So circumcision is not the sign that we follow God. ඒක අද දවසේ ඒක ලකුණක් වෙන්න යන්නේ නැහැ චර්මච්ඡේදිතය කරනවා කියන එක අපි චර්මච්ඡේදිතය කරපම දෙවියන් වහන්සේව අනුගමනය කරනවා කියන එක වෙන්න යන්නේ අද දවසේ. Today being born again in the name of Jesus is a sign that you follow God. ඒක අද දවසේ නැවත උත්පාදනය වීම වෙන්න යනවා අපි දෙවියන් වහන්සේ සමග වැඩි කිවිසුමකට ලක් වී දෙවියන් වහන්සේ සමග ගමන් කරනවා කියන එක අපි නැවත උත්පාදනයක් ලබන්න යනවා අලුත් කිවිසුමේ.
Baptism in the name of the Father and the Son and the Holy Spirit is a sign that we follow the true God. අපි පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේ නාමයෙන් වතුර බෞතිස්මය කරන එක තමයි අද දවසේ ලකුණ දෙවියන් වහන්සේව අනුගමනය කරන සෙනගක් හැටියට අද දවසේ අපි කරන්න යනවා. Living a clean and obedient life to God is a sign that we follow the true God. ඒ වගේම අපි ශුද්ධ පවිත්‍ර ජීවිතයක් ගත කරනවා කියන එකත් ඇවිල්ලා අනුගමනයේ පෙන්වීමක් කරන්න යනවා. අපි උන්වහන්සේ සමග ගිවිසුමක් කරගෙන සිටිනවා කියලා. Circumcision is not anymore the sign that we follow the true God. අද දවසේ වෙද්දී අලුත් ගිවිසුමේ හැටියට ඒ චර්මච්ඡේදිතය කරනවා කියන එක දෙවියන් වහන්සේව අනුගමනය කරනවා කියලා වෙන්න යන්නේ අද දවසේදී. According to the New Testament. ඒක ඇවිල්ලා අලුත් ගිවිසුමේ හැටියට ඒ දේ සිද්ධ වෙන්න යන්නේ. So these men, the children of Israel, before going for victory, they had to be circumcised. ඒක නිසා මේ යුද්ධයට යන්න පෙර ඊශ්‍රායල් සෙනගට අවශ්‍ය වුණා මේ චර්මච්ඡේදිතය කරන්න ඔවුන් තුල. That is a way to renew their promise to follow God. ඒක නිසා ඒ දේ තමයි ඒ තුලින් ඔවුන් පෙන්වන්න යනවා අලුත් ආකාරයකින් ඔවුන්ගේ ඇදහිල්ල එන ඔවුන් වර්ධනය කරගන්න යනවා දෙවියන් වහන්සේව අනුගමනය කරනවා කියලා. And if you and I want victory in our life, we must renew our promises that we have given to God. ඒක නිසා අද දවසේ ඔබේ මගේ ජීවිතේ හොඳ ජාග්‍රහණ ජීවිතයක් ගත කරන්න ඕන නම් ඔබේ මගේ ඒ දෙවියන් වහන්සේ සමග තියෙන සම්බන්ධතාවය අලුත් කරගන්න ඕන ඒ පොරොන්දුවට ලං වෙන්න නම්. During the circumcision, they were cutting a little bit of flesh. ඒක චර්මච්ඡේදනය කරනවා කියන්නේ ඔහු ඒ පිරිමි ළමයිගේ මාංශයෙන් යම් කිසි දෙයක් චුට්ටක් ඉවත් කරනවා කපලා. That was removed from their bodies. ඔවුන්ගේ ශරීරය තුලින් කපලා චුට්ටක් අයින් කරනවා. And for us today, it's not circumcision, but we need to do a spiritual surgery. නමුත් අද දවසේ අපිට මේ වගේ ශරීරයේ යමක් ඉවත් කරන්න අවශ්‍ය නැහැ. උනට ආත්මික සල්ල කර්මයක් අපේ ජීවිත තුළ අපේ ආත්ම තුළ කරගත යුතුයි. A spiritual operation. ඒ ආත්මික සල්ල කර්මයක් අපේ ජීවිතවල ආත්මවල කරගත යුතුයි. Today we can remove from our lives things that are obstacles in our relationship with God. ඒක නිසා අද අපේ ජීවිතවල තුල තිබෙන දෙවියන් වහන්සේට විරුද්ධව තිබෙන යම් කිසි දේවල් තිබෙනවද? දෙවියන් වහන්සේ ඉදිරි අපේ ජීවිතවලින් ඒවා අපි අයින් කරගත යුතුයි. If we do some sin, it's an obstacle. Operation. Cut it and throw it away. ඔබේ මගේ ජීවිතේ යම් කිසි පාපයක් තිබෙනවා නම් ඔබ ඒක සල්ල කර්මයක් කරලා මේ ජීවිතේක ඈත් කරගන්න. Maybe you have a bad habit. සමහර විට ඔබට නරක පුරුදු ඇති. Operation. Surgery. Take it out. නැවත ඔබ ගිහලා සල්ල කර්මයක් කරගත යුතුයි. සල්ල කර්මයක් කරගෙන ඔබේ ජීවිතයෙන් ඒ දේවල් අයින් කරගත යුතුයි. Maybe you are in a bad relationship with someone. සමහර විට ඔබ තව කෙනෙක් එක්ක වැරදි සම්බන්ධතාවයක් ඇති. God says, cut it out, throw it. That's the promise you must do to me. දෙවියන් වහන්සේ කියනවා ඔබ ඒක කපලා අයින් කරන්න. ඒ පොරොන්දුව ඔබ මා අතරේ සිද්ධ වෙන්න යනවා. ඔබ පොරොන්දු වෙන්න යනවා මට ඔබ මා සමග තියෙන සම්බන්ධතාවය. Whatever stands as an obstacle between your relationship and God's relationship must be removed, must be cut off. ඒ කියන්නේ ඔබගේ දෙවියන් වහන්සේගේ ප්‍රේමයට සම්බන්ධතාවයට විරුද්ධව තිබෙන හැම දෙයක්ම ඔබේ ජීවිතේ ඔබ සල්ල කර්මයක් මෙන් කරගෙන ආත්මික ලෙස ඔබේ ජීවිතෙන් ඈත් කරගන්න කියනවා. Amen. Don't be afraid to do spiritual surgeries on yourself. ඒක නිසා බය වෙන්න එපා. ඔබ විසින්ම ඔබේ පෞද්ගලික ජීවිතේ යම් කිසි ආත්මික සල්ල කර්මයක් කරගන්න ඕන බය වෙන්න එපා. ඒ දේ ඔබ කරන්න. Yes, we say we are saved. We are born again because we accepted Jesus in our heart. අපි කියනවා අපි නැවත උපාදනය ලබලා තිබෙනවා. අපි ආරක්ෂිතව සිටිනවා. ජේසුස් වහන්සේ අපේ ජීවිතය තුළ සිටිනවා කියලා අපිට කියන්න පුළුවන්. That is nice, but we must live as born again people, as followers of Jesus. ඒ කියන එක හොඳයි. ඒ ආකාරයෙන් හොඳයි හැමදේම. නමුත් අපි නැවත උපාදනය ලැබු ඒ කිතුණු දරුවක් හැටියට හොඳ පිරිසුදු ජීවිතයක් ගත කළ යුතුයි. Anything that displeases God and is in our life and we see it, the Holy Spirit shows us, must be removed. දෙවියන් වහන්සේට අකමැති අශුද්ධ දෙයක් අපේ ජීවිතවල තිබෙනවද? ශුද්ධාත්මයන් වහන්සේ අපට මඟ පෙන්වනවද? ඒවා අප තුල තිබෙනවා කියලා අපි ඒවා ඉක්මනින් අපේ ජීවිතවලින් ඈත් කරගත යුතුයි. Amen. Do you remember when you accepted Jesus in your heart the first time? You gave a promise to follow him. ඔබට මතකද ඔබේ පළවෙනි වතාවේදී ඔබ ජේසුස් වහන්සේව පිළි අරගෙන උන්වහන්සේ වෙතට එන විට
උන්වහන්සේ පිළිගත්ත විට ඔබ උන්වහන්සේට දීපු පොරොන්දු ඔබට මතකද? But slowly, many of us are not living as new creations. සමහර විට ටික කාලයක් අපි ගත වෙලා යද්දී අපි අලුත් මැවිල්ලක් හැටියට ජීවත් වෙන්න නැතුව සිටින්න පුළුවන්. But slowly, we are living our old ways before we met Jesus. සමහර විට ටික අපිට නොදැනුවත්වම අපි සමහර විට ජේසුස් වහන්සේ මුණ ගැහෙන්න පෙර අපේ පරණ ජීවිතේ ජීවත් වුණා වගේ අපිට ජීවත් වෙන්න පුළුවන්. And God says today it's time to renew your promises to me. Throw away all of anything that is an obstacle in our relation and commit yourself again to me. දෙවියන් වහන්සේ කියනවා අද දවසේ ඒක නිසා නුඹලගේ පරණ ජීවිතේ පරණ ක්‍රියාවල් තිබෙනවා දේවා. අයින් කර අලුත් ජීවිතයක් පටන් ගන්න නුඹලගේ ජීවිත පොරොන්දු මා ඉදිරියට ඇවිල්ලා අලුත් කරගන්න කියනවා. I mean, check yourself. ඒක නිසා ඔබේම ජීවිතය ඔබ පරීක්ෂා කර බලන්න. Do you live as a new creation? ඔබ අලුත් මැවිල්ලක් දෙවියන් වහන්සේ දීපේ මැවිල්ල හැටියට ඔබ ජීවත් වෙනවද අද දවසේ? Or you went back to your old ways? නැත්නම් ඔබ හිමින් ටික ඔබගේ පරණ ජීවිතයට ඔබ ගමන් කරනවද? Remove the old and live as a new ඒක creation. නිසා පරණ මනුස්සයව අයින් කර දෙවියන් වහන්සේගේ අලුත් මනුස්සයෙක් හැටියට ජීවත් වෙන්න. Amen. Let us move. Joshua 5:8. අපි බලමු යෝසුවා 5:8 වෙනි පදය. And after the whole nation had been circumcised, they remained where they were in camp until they were healed. තවද මුළු සෙනඟ චර්මච්ඡේදිතය කොට නිම වූ කල ඔවුන්ට සුව වෙනතුරු අන්තායාමේ ඔවුන් තමුන්ගේ ස්ථානවල නැවතුණෝය. After all the men were circumcised, ඒ සෙනඟ සියලු පිරිමි සෙනඟ ඔවුන් චර්මච්ඡේදිත වුණාට පසුව they were like having an operation. ඔවුන්ට හරියට සල්ල කර්මයක් කරා වගේ ස්ථානයේ And they were not ready to fight the enemy who was very near them. දැන් ඔවුන්ට ළඟින් සිටින ඒ සෙනඟට විරුද්ධව සටන් කරන්න ඔවුන්ට යන්න බෑ මක් නිසාද ඔවුන් ඒ සල්ල කර්මය කරලා තිබෙන නිසා. So they had to trust God to protect them at the time that they were not able to fight. ඒක නිසා ඔවුන්ගේ අමාරුවේ සිටින මොහොතේ ඔවුන් දෙවියන් වහන්සේ විශ්වාස කළ යුතුයි ඔවුන්ට බෑ වෙලාවෙ සටනට යන්න ඔවුන් සුව වෙනකම්. And that is the secret, to have faith and trust to God at the time God does spiritual preparation in us. ඒක නිසා අපි නිශ්චලව දෙවියන් වහන්සේ කෙරේ විශ්වාසයෙන් ඇදහිල්ලෙන් බලාගෙන සිටිය යුතුයි. උන්වහන්සේ ආත්මික ජීවිතයේ ඒ දේ අපේ ආත්මික ජීවිතයේ ශක්තිමත් කරනකම්. I mean, remember, as God is preparing you to move in victory during the time of preparation, which may be difficult, සමහර විට මතක තියාගන්න ඔබේ ජීවිතය ඔබ ජාග්‍රහණයට යන්න යුද්ධයට යන්න පෙර දෙවියන් වහන්සේට අවශ්‍යයි. ඔබේ ජීවිතය ආත්මීක ලෙස දෙවියන් වහන්සේට ශක්තිමත් කරන්න බලවත් කරන්න. God is going to take good care of you. ඒක නිසා ඒ කාලේදී දෙවියන් වහන්සේ ඔබව හදන විට ආත්මික ජීවිතය වර්ධනය කරන විට ඒ කාලේදී දෙවියන් වහන්සේ ඔබව ආරක්ෂා කරගෙන ඔබ සමග සිටිනවා. Until you are prepared to move on to victory. ඒ දෙවියන් වහන්සේ ඔබව හරි ආකාරයෙන් ඔබව ශක්තිමත් කරාට පස්සේ ඔබට දෙවියන් වහන්සේ කියනවා ඉදිරියට එන යුද්ධයට යන්න කියලා. Amen. ආමේන්. Amen. Now let's go to verse 9. Joshua 5:9. අපි යෝසුවා 5:9 වෙනි පදයට යමු. Then the Lord said to Joshua, "Today I have rolled away the reproach of Egypt from you." So the place has been called Gilgal to this day. ස්වාමීන් වහන්සේ යෝසුවාට කතා කොට මම අද නුඹලා කෙරෙහි මිසරේ නින්දාව අහකට පෙරළුවෙමියයි කීසේක. ඒ නිසා ස්ථානෙට ගිල්ගාල් යයි අද දවස දක්වා කියනු ලැබේ. Gilgal means the reproach has been rolled away. ඒකේ තේරුම ගිල්ගාල් කියන්නේ ඔවුන්ගේ නින්දාව ඔවුන්ගෙන් පහ කරා කියන එකේ අර්ථයයි. What does it mean, the reproach of Egypt? මොකද්ද ඔවුන් මිසරේ වින්ද නින්දාව? It means the shame of Egypt. ඊජිප්තු දේශයේ ඔවුන් ලැජ්ජාවෙන් සිටියා. It means the dishonor of Egypt. ඒ කියන්නේ ඒ මිසර වරුන්ට යටත් වෙලා සිටියා ඔවුන් යටතේ සිටියා. And God says here, the many years of slavery in Egypt have been rolled away. දැන් දෙවියන් වහන්සේ උන්ට පවසනවා මිසර දේශයේ ඔවුන්ගේ නින්දාවෙන් සිටි ඒ කාලය අද දවසේ අවසන් කියලා. ඒක පහ කරා කියනවා.
The 40 years of spiritual defeat in the desert have been rolled away. දෙවියන් වහන්සේ කියන අරුදු 40ක ආත්මීක ලෙස නුඹලා වනාන්තරයේ කාන්තාරයේ යුද්ධ කරා ඒවා දැන් ඒ නින්දාව පහ කරනවා කියනවා. Now it's a new day. දැන් දෙවියන් වහන්සේ කියනවා අද අලුත් දවසක් කියනවා. Let me explain a little more. ඊට හරින් ඔබට තව ඒක පැහැදිලි කරන්න. The slavery in Egypt was not just physical work without payment. මතක තබාන්නේ මිසරේ වහල් වෙලා සිටියා කියන්නේ මාංශයෙන් යටත් වෙලා සිටියා විතරක් නෙමෙයි යෝම්. The problem was the effects, the results of this slavery on the people. ඒ වගේම ඔවුන් ඒ මිනිස්සු හැටියට ඔවුන් වහල් භාවයට මිසර දේශයට වහල් වෙලා බැඳිලා සිටියා. Slavery has destroyed their self-respect. ඒ වගේම ඔවුන් විසින්ම එපා කරලා තිබා ඔවුන් වහල්ුම සිටිය නිසා ඔවුන්වම ඔවුන් පිළිගන්න බැරි ලෙස ඔවුන්ගේ ජීවිතය එපා කර තිබ්බා. It has destroyed their honor. ඒ වගේම ඒ ජාතියේ ඊශ්‍රායල් ජාතියගේ ගෞරවය ඔවුන් යටත් කරගෙන උන්ට විනාශ වෙලා තිබුණා. They felt humiliated, down, low, they are bad. ඒ වගේම ඔවුන්ව යටත් කරගෙන ඔවුන්ව සියල්ල ඔවුන්ව යටත්පත් කරගෙන ඔවුන්ගේ ජීවිතය යටත් කරගෙන යටත් කරලා තිබ්බා. They felt they did not deserve anything better. ඔවුන්ට උදව් වෙලා ඔවුන් හිතාගෙන හිටියා ඔවුන්ගේ ජීවිතවල කිසිම යහපත් දෙයක් ඔවුන්ට උරුම නැහැ කියලා එතනින් සඳහන් කරනවා මේ වචනේ අර්ථය. They felt that God was not going to help them because they were not perfect, they were not good. ඔවුන් විසින්ම සිතාගෙන සිටියා දෙවියන් වහන්සේත් අපට උපකාර කරන්නේ දෙවියන් වහන්සේගෙන් උනත් යමක් ලබා ගන්න ඔවුන් වටින සෙනගක් නෙමෙයි ඔවුන් යටත් වෙලා වහල්ුම සිටිනවා කියලා ඔවුන් සිතාගෙන සිටියා. That was the reproach of Egypt. ඒක තමයි ඒ ඉජිප්තු දේශේ නින්දාවට යටත් වෙලා සිටියා කියන්නේ ඊශ්‍රායල් සෙනග. It was the way they saw themselves, the way they felt about themselves. ඒ ආකාරයෙන්ම තමයි ඔවුන් විසින්ම ඔවුන්ට දැනුනේ ඔවුන් දැනගෙන සිටියේ ඔවුන් ගැන ඒ නින්දාව විතරයි ඔවුන් දැනගෙන සිටියේ. ඒක විතරයි උරුම වෙලා තිබුණේ ඔවුන්ට. And those people, although they left Egypt 40 years before, ඒ සෙනගම අවුරුදු 40ක් තිස්සේ ඒ පසු කරගෙන ආවට පසුව they never got out of Egypt in their minds, in their feelings, until now that they entered the promised land and God said, this reproach is off from you. ඔවුන් ඒ ඉජිප්තු දේශයෙන් ආවට පස්සේ අවුරුදු 40ක් තිස්සේ ඔවුන්ට නිදහස ඔවුන්ට දැනුනේ නැහැ. මේ දවසේ පොරොන්දු දේශයට එනකන් ඔවුන්ට නිදහස දැනුනේ නැහැ. ඔවුන් වහල්ුන් හැටියට ඒ යටත් වෙලා යටත්කමින්ම ඔවුන්ට ඉඳ සිද්ධ වුණා. And God is telling them, now you are changed. You are a new person. This old thing is over. දැන් දෙවියන් වහන්සේ අද දවසේ ඔවුන්ට කියනවා දැන් සියල්ල අලුත් වෙලා තිබෙනවා. පරණ දේවල් පහ වෙලා තිබෙනවා. අද දවසේ සියල්ල අලුත් කරන්න යනවා කියලා දෙවියන් වහන්සේ ඔවුන්ට පවසන්න යනවා. Your past is no longer a problem. It's over. දැන් කියනවා දැන් නුඹලාගේ පසුගිය දේවල් ඉවරයි. ඒව ගැන කල්පනා කරන්න එපා, සිතන්න එපා කියනවා. Amen. Now the sad thing is that many of us Christians today still we live with the reproach of Egypt. සමහර විට අපි ගොඩාක් කිතුරුව බව අද දවසේ ජීවත් වෙනවා. මිසරේ වහල්කම නින්දාකාරයන්ෙන් ජීවත් වෙන කිතුරුවොත් සිටිනවා. Still we live with the shame of Egypt. සමහර විට අපි තාමත් ඉජිප්තුවේ ඒ ලැජ්ජාවෙන් සිටියේ ජීවිතයේ ඒ ආකාරයෙන් සිටියා වගේ සිටිනවා. Yes, you have accepted Jesus in your life. ඔව් ඇත්ත ඔබ ජේසුස් වහන්සේ ඔබේ ජීවිතයට පිළි අරගෙන සිටිනවා. But still you feel shame for the things you did before you met Jesus. සමහර විට ඔබට තාම ලැජ්ජා හිතෙනවා ඇති ජේසුස් වහන්සේව පිළිගන්න පෙර ඔබ ගත කර ජීවිතේ ඒ ලැජ්ජාවල් සමහර විට ඔබේ ජීවිතේ මතක් වෙනවා ඇති. Yes, all of us did many bad things before meeting Jesus. මතක තබාගන්න අපි හැම කෙනෙක්ම ජේසුස් වහන්සේ මුණ ගැහෙන්න පෙර අපේ ජීවිතවල විවිධාකාර වැරදි දේවල් වලට අසු වෙලා සිටින්න පුළුවන්. But after you met Jesus, don't live with the shame of what you did before. ඒක නිසා ජේසුස් වහන්සේ මුණ ගැහුණාට පස්සේ ඔබ තාමත් ඒ පරණ ජීවිතේ නින්දාවෙන් සිටි ආකාරයෙන් සිටින්න උත්සාහ කරන්න එපා. ඒ ආකාරයෙන් සිටින්න එපා. Or you may live in the shame that after you accepted Jesus, you failed God. You didn't do the things that God told you to do. සමහර විට ඔබ උන්වහන්සේ පිළිගත්තට පස්සේ උන්වහන්සේ කරන්න කියපු දේවල් නොකර සිටියොත් ඔබට ඒ දේවල් දැනෙන්න පුළුවන්. ඔබට ඒ නින්දාව දැනෙන්න පුළුවන්. උන්වහන්සේගේ හඬට අකීකරු වෙලා කීකරුන් නැත්තම්. And you think I'm a failure. ඔබට කියන්න පුළුවන් පරාද වෙච්ච කෙනෙක් කියලා. That is the shame of Egypt.
ඒක තමයි ඒ මිසරේ නින්දාව කියන්නේ. Or another thing, maybe you feel lower than others because of your social family position, background. සමහර විට ඔබට දැනෙන්න පුළුවන් ඔබ අනිත් අයට වැඩිය පහත් කියලා ඔබ එන පවුල තුලින් ඔබේ පවුලට ලොකු තත්වයක් නැත්නම් නමක් නැත්නම් ඒ තුලින් ඔබට දැනෙන්න පුළුවන් ඔව් මම පහත් කෙනෙක් කියලා. Or maybe you didn't have the chance to have education or a good education. සමහර විට ඔබට අවස්ථාවක් නොලැබෙන්න ඇති ඔබට හොඳ ඉගෙනීමක් ලබා ගන්න ඉගෙන ගන්න හොඳ තත්ත්වයක් ලබා ගන්න. And you see yourself lower than others. ඒ දේ දකින්න විට ඔබ අනිත්‍යව දකින්න විට ඔබට දැනෙන්න පුළුවන් ඔබ අනිත්‍යයට වැඩිය පහත් කෙනෙක් යටත් කෙනෙක් කියලා. And you feel self-condemnation. ඒක නිසා ඔබ විසින්ම ඔබට දැනෙන්න යනවා යටත්කමයි ඔබට දැනෙන්න යනවා ඔබ පහත් කෙනෙක් කියලා. You feel guilt. ඒ වගේම ඔබ පාපේ සිටින කෙනෙක් කියලා ඔබට දැනෙන්න පුළුවන්. You feel shame. ඔබට ලැජ්ජාව දැනෙන්න පුළුවන්. But God says it's not like that. නමුත් දෙවියන් වහන්සේ අද දවසේ අපට කියනවා මේ දේවල් මේ ආකාරයෙන් නෙමෙයි තිබිය යුත්තේ කියලා. I have removed your reproach, your shame. දෙවියන් වහන්සේ කියනවා මේ නින්දාව මා විසින් පහ කරා කියලා දෙවියන් වහන්සේ පවසනවා. I mean, if you have put your faith in Jesus, your past is over. ඔබේ මුළු ඇදහිල්ල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මත තබලා තිබෙනවා නම් ඔබේ සියලු නින්දාව පහ වෙලා ඉවරයි. I mean, God says, Psalm 103 verse 12. ගීතාවලියේ 103 පදයේ උන්වහන්සේ පවසනවා. As far as the east is from the west, so far has He removed our transgressions from us. නැගෙනහිර බස්නාහිරින් දුරව තිබෙන්නාක් මේ උන්වහන්සේ අපේ වරද අපෙන් දුරු කරනසේකයි කීසේක. I mean, your past, your sins, your mistakes, your shame has been away so far. Forget it. දෙවියන් වහන්සේ පවසන අපේ පාප ඔබේ සියලු වැරදි නින්දාවල් සියල්ල දෙවියන් වහන්සේ විසින්ම ගොඩාක් ඈතට පහ කර තිබෙනවා. ඒවා අමතක කරන්න කියලා දෙවියන් වහන්සේ අපට පවසනවා. I mean, if you have repented and confessed your sin to Jesus, it's over, it's finished, it's forgiven. ඔබ ඔබගේ ජීවිතේ උන්වහන්සේට කැප කරලා ඔබ පසුතැවිලා උන්වහන්සේ ඉදිරියේ ඔබ සිටින විට උන්වහන්සේට ඔබේ ජීවිතේ බාර දෙන විට ඔබගේ මේ සියලු වරද පහ වෙලා ගිහිල්ලා ඉවරයි. Remember 1 John 1:9, learn it by heart. මේ වචනේ ඔබගේ මතකේ කටපාඩමින් පාඩම් කරගන්න 1 යෝහන 1:9. If we confess our sins, He is faithful and just and will forgive us our sins and purify us from all unrighteousness. අපේ පාපවල් කියා දෙමුනා අපේ පව් අපට කමා කරන්නත් අපේ සියලු අධර්මිෂ්ඨකම් වලින් අප පවිත්‍ර කරන්නත් උන්වහන්සේ විශ්වාසවන්තව ධර්මිෂ්ඨව සිටිනසේක. ආමේන්. I mean, God is telling you, yesterday is over. දෙවියන් වහන්සේ කියනවා ඊයේ දවස ඔබේ ජීවිතේ ඉවරයි. Look to the victory today and don't look back to the yesterday. දෙවියන් වහන්සේ කියනවා ඔබගේ ජයග්‍රහණ ලකුණට යන්න ජයග්‍රහණය දෙස බලාගෙන සිටින්න ඔබගේ පැරදිච්ච පැත්ත බලන්න එපා කියනවා. You will never walk in victory if you don't understand that your past is forgiven. ඔබ කවදාකවත් ජයග්‍රහණ ජීවිතයකට ගමන් කරන්න ජයග්‍රහණයට යන්න බැරුව යනවා. ඔබේ ජීවිතේ පසුගිය දේවල් ඔබ අමතක කරේ නැත්නම්. You will not walk in victory if you don't understand that your reproach, your shame, your guilt is removed from you. ඔබට කවදාකවත් ජයග්‍රහණය ලබා ගන්න බෑ. අපිට ඉදිරියට යන්න බෑ. ඔබ විසින්ම අදාහ ගන්න ඕන, හිතා ගන්න ඕන දෙවියන් වහන්සේ ඔබේ නින්දාව, ඔබගේ පාපය, ඔබේ ජීවිතේ පහ කරා කියලා ඔබ දැනගත යුතුයි. එවිට ඔබට ජයග්‍රහණයට යන්න බලය තිබෙනවා. Amen. Amen. Let me give you another verse. Isaiah 43:18. අපි බලමු යෙසාය 43:18 වෙනි පදය. Forget the former things. Do not dwell in the past. පළමු කාරණා සී නොකරපල්ලා. පුරාණ දේවල්ද කල්පනා නොකරපල්ලා. God says if you want to move ahead, if you want to move in victory, there are some things you must forget. දෙවියන් වහන්සේ අපිට පවසන නුඹලට අලුත් දෙයක් ඕන නම් ජාග්‍රහණයට යන්න ඕන නම් නුඹලා එක දෙයක් කළ යුතුයි. පරණ දේවල් පහ කරන්න කියනවා. And when I use the word forget, it means you don't allow them to affect your life today. ඒක අමතක කරනවා කියන එකේ තේරුම තමයි ඒක අමතක කරන්න ඕන. ඒක අමතක කරනවා මේ ජීවිතේක මතක තබා ගන්න එපා කියන එක තමයි ඒක තේරුම. Yes, they still may be in your memory. සමහර විට ඔබේ මතකයේ යමක් තියෙන්න පුළුවන් ඒ දේවල්. But don't allow them to affect
your life today. ඒක නිසා ඒවා මතකයේ යම්තම් හරි තිබුණත් ඒ දේවල් වලට ඔබේ ජීවිතයට බාධා කරන්න ඉඩ දෙන්න එපා. Because if you allow them to affect you today, it's like your life is bound, is tied by these things. ඔබ ඒ දේවල් මතක් කරගෙන ඒ දේවල් වල සිටිනවනම් ඒක හරියට ඔබ ඒ දේ තුල ගෙට ගහලා බැඳිලා සිටින කෙනෙක් වෙන්න යනවා. We need to forget them because they are a hindrance, an obstacle in our walk with Jesus. ඒක නිසා අපි ඒ දේවල් අමතක කරන්න ඕන. මක් නිසාද ඒ දේවල් සමහරවිට අපේ ජීවිතවල ඇඟවිලා සැඟවිලා හොරෙක් මේ සිටින්න පුළුවන්. Stop looking behind. ඒක නිසා ඔබ අමතක කරන්න පිටිපස්ස බලන එක ඔබේ ජීවිතේ. Look ahead. ඒක නිසා ඔබේ ඉදිරිය බලාගෙන ඉදිරියටම යන්න. An athlete that runs for 100 meters, if he is looking at the back, he will lose the race. අය හරියට මීටර් 100ක් දුවන ක්‍රීඩකයෙක් වගේ. ඔහු දුවන විට ඔහු පිටිපස්ස බැලුවොත් ඔහුට කවදාකවත් ජය ගන්න බෑ. ඔහු පරාජය වෙන්න යනවා. But if he is looking at the winning line, he is going to win. නමුත් ඔහු ඒ දිනුම් කණුව දෙස බලාගෙන ඒ සලකුණ දෙස බලාගෙන ඉදිරියට දුවන විට ඔහු දුවලා ජය ලබන්න යනවා. You have to look ahead. Leave the things back. ඒක නිසා ඔබ ඉදිරිය ඔබ බැලිය යුතුයි. ඒක නිසා පිටිපස්සේ තියෙන සෑම දෙයක්ම ඔබ අමතක කරන්න අද දවසේ. Yes, we have an enemy that is called Satan. ඔව් අපිට ඉන්නවා හතුරෙක්. ඔහුගේ නම අපි සඳහන් කරනවා සාතන් කියලා. And he finds many good ways to remind you of your past failures. මතක තබාගන්න හැමතිස්සෙම අපිට අපේ පහුගිය දේවල් මතක් කරන්න හරියටම අප සමග හැමතිස්සෙම සිටිනවා කරන දේවල් අපිට මතක් කර දෙන්න. He reminds you of your past sins. ඔව් මතක් කරනවා අපි පහුගිය කාලේ කරපු පරණ පව් ඔව් අපිට මතක් කර දෙන්න උත්සාහ කරනවා. He reminds you of your past mistakes. ඔව් අපිට පෙන්වන්න යන අපේ ජීවිතය අප පෙරදුණු අපි කරපු වැරදි පෙන්වන්න යන අපිට වැරදි ස්ථාන අපේ ජීවිතේ පසු කරගෙන ආපු. Satan has a file for each one of us with notes. මතක තබා ගන්න යක්ෂයාට අපි එකිනෙක කෙනා කරේ පොතක් තිබෙනවා ඌ සටහන් කර තිබෙනවා අපේ ජීවිත හැම කෙනෙක්ගේම. And he is opening it and he is reminding us. ඌ ඒවා මතක් කරනවා මතක් කරලා අපිට ඒ සටහන් කරලා තිබෙන ස්ථාන පරණ දේවල් අපිට පෙන්වන්න යනවා. Of all the wrong things of our past. අපේ ජීවිතේ අපි පසු කරගෙන ආපු හැම වැරදි දෙයක්ම. And Satan usually he uses people. ඒ මතක තබා ගන්න හැමතිස්සම යක්ෂයා උත්සාහ කරනවා මිනිසයන්ව උපයෝගී කරගන්න මේ දෙයට. And the sad thing, he uses Christians, brothers and sisters many ඒ times. ගොඩාක් දුකට පත්වන කාරණයක් තමයි ගොඩාක් වෙලාට කිතුරුවන්වම පාවිච්චි කරනවා යක්ෂයා මේ දේවල් කිතුරුවන්ට මතක් කරන්න. To remind you of your past. ඔබගේ ජීවිතේ පරණ කර දේවල් මතක් කර දෙන්න. To remind you of your failures. ඔබ වැටුණු ස්ථාන, ඒ ඔබ වැටිච්ච ස්ථාන, පරාජය වෙච්ච ස්ථාන පෙන්වන්න. To remind you of the things that you felt bad in your life. ඔබේ ජීවිතේ ඔබ ගත කර අමාරු ස්ථාන, වැටිච්ච ස්ථාන මතක් කර දෙන්න ඔහු උත්සාහ කරනවා. And God says the reproach of Egypt is rolled away from you. දෙවියන් වහන්සේ නමුත් කියනවා ඒ මිසරේ වහල්කම මිසරේ ඒ දේ ඉවරයි කියනවා. ඒ දේ පහ කරා කියනවා උන්වහන්සේ. The things that kept you tied in captivity, they are gone away from you. දෙවියන් වහන්සේ පවසනවා දැන් නුඹලාව වහල්කමට සිටියාව නුඹලාව ගෙට කාලා තියපු ඒ බැමි වලින් දැන් නුඹලාව නිදහස් කරලා ඉවරයි කියලා දෙවියන් වහන්සේ පවසනවා. ඒ නිසාව Do not dwell on them. Do not live on them. දෙවියන් වහන්සේ කියනවා නුඹලා තවත් ඒවා තුල පවතින්න එපා. ඒ තුල ගමන් කරන්න එපා කියලා දෙවියන් වහන්සේ පවසනවා. Amen. Amen. And there is another verse that I want you to learn by heart. Romans 8:1. දේවගතුමාට අවශ්‍යයි මේ රෝම 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය අපි හැම කෙනෙක්ම කටපාඩම් කරගන්නවට. Therefore there is now no condemnation for those who are in Christ Jesus. එයින් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුල සිටින්නන්ට දැන් දඩුවමට පත් කිරීමක් නැත. Let us say it together. අපි එකට කියමු මේ පදය. එයින් Now there is no condemnation for those who are in Christ Jesus. ආමේන්. Say it again in your own language. අපේ භාෂාවෙන් අපි Say කියනවා it loud. ජේසුස් වහන්සේ තුල සිටින්නන්ට දැන් වරදට පත් කිරීමක් නැත. Amen. Remember that. ඒ දේ වචනේ ඔබ මතක තියාගන්න එක කටපාඩම් කරගන්න. There is no condemnation on you. ඒක නිසා මතක තියාගන්න ඔබ වරදට පත් කිරීමක් නැහැ කියලා ක්‍රිස්තුස් වහන්සේ තුල. Many of our problems in this life මේ ජීවිතේ අපිට ගොඩාක් තිබෙන ප්‍රශ්න තමයි
are results of the way we feel about ourselves. අපි විසින්ම හිතා ගන්නා ඒ දේවල් අපව පහත් කරගෙන සිතන දේවල් තමයි අපිට එන්නේ අපේ ජීවිතේට. If we feel that we do not deserve the blessings of God, අපිටම හිතෙනවා නම් අපි දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද ලබා ගන්න වටින කෙනෙක් නෙමෙයි කියලා අපි හිතනවා නම් we will not make ourselves available to receive the blessings of God. ඒක නිසා ඒ කරුණු කොටගෙන අප විසින්ම සූදානම් වෙලා නැහැ දෙවියන් වහන්සේ අපිට සූදානම් කර තිබෙන ආශිර්වාද අපේ ජීවිතවල ලබා ගන්න. And God says, don't look down on yourself. දෙවියන් වහන්සේ කියනවා ඔබ විසින්ම ඔබ පහත් කර බලන්න එපා කියලා දෙවියන් වහන්සේ කියනවා. Whatever you have done before, ඔබේ ජීවිතේ පහුගිය ජීවිතේ ඔබ මොන දෙයක් කර තිබ්බත්, whatever you have done yesterday, ඔබ ඊයේ දවසේ වෙන්න පුළුවන් මොන වැරදි දෙයක් කර තිබ්බත්, whoever you are regarding your social standing or your education, සමහර විට ඔබේ ජීවිතේ පෞද්ගලික ජීවිතේ විවිධාකාර ඉගැන්වීම් වලින් විවිධාකාර දේවල් වලින් ඔබ පහත් වෙලා සිටින්න පුළුවන්. don't look down on you. නමුත් ඔබ අද දවසේ ඔබ පහත් කෙනෙක් කියලා ඔබ විසින්ම ඔබව පහත් කර බලන්න එපා. God is not looking down on you. මතක තබා ගන්න දෙවියන් වහන්සේ කවදාකවත් ඔබව පහත් ලෙස සලකන්නේ නැහැ, පහත් ලෙස ඔබ දෙස බලන්නේ නැහැ. God says, I have removed the shame, I have removed the reproach, I have removed the guilt. දෙවියන් වහන්සේ කියනවා අපේ පාප වලින්, අපේ වැරදි වලින්, අපේ සියලුම නින්දාවල් වලින් අපිව නිදහස් කරලා කියලා දෙවියන් වහන්සේ අපට පොරොන්දු වෙලා තිබෙනවා. Amen. Remember these words. ඒක නිසා මේ වචනේ ඔබ මතක තබා ගන්න. Amen. Amen. Thank you, Lord. ස්තුතියි ස්වාමිනේ. Thank you, Lord. ස්තුතියි ස්වාමිනේ. Amen. Let's go quickly to finish our passage. Let's go to verses 10 and 11. අපි Like බලමු. Joshua 5, 10 and 11. අපි යෝසුවා 5:10 වෙනි පද බලමු. On the evening of the 14th day of the month, while camped at Gilgal on the plains of Jericho, the Israelites celebrated the Passover. ඊශ්‍රායල් පුත්‍රයෝ ගිල්ගාල්හි කඳවුරු බැඳගෙන මාසේ 14 වෙනිදා සවස යෙරිකෝවේ සමභූමියේදී පාස්කුව පැවැත්වුවෝය. 11. The day after the Passover, that very day, they ate some of the produce of the land, unleavened bread and roasted grain. පාස්කුවට පසු දවසේදීම ඔවුන් දේශේ ධාන්‍ය වලින් සෑදූ මුන් නොදැමූ රොටි හා විලිද කෑවෝය. The Israelites celebrated the first Passover the night that they were going out of Egypt. ඔවුන් ඊජිප්තුවෙන් ආවට පසුව අවුරුදු 40කින් පසුව ඔවුන් පාස්කුව දැන් පවසනවා ඒ රාත්‍රියට පෙර. 40 years before. අවුරුදු 40කට පෙර. Then they celebrated at the second time when they were at Mount Sinai. ඔවුන් දෙවෙනි පාරට පැවැත්වුවා ඒ සීනායි කන්ද ඉදිරියේ. And this is the third time in 40 years that they are celebrating the Passover. ඔවුන් අවුරුදු 40 තුළදී තුන්වෙනි පාරට මේ ස්ථානයේදී ඔවුන් පාස්කුව සමරනවා. God said, you must celebrate the Passover every year to remember the deliverance that I did for you, taking you out of the slavery of Egypt to freedom. දෙවියන් වහන්සේ කියනවා හැම අවුරුද්දෙම පවත්වන්න කියනවා පාස්කුව ඒක සිහිවීමක් හැටියට මිතර දේශයෙන් වහල් ගෙදරින් නුඹලව නින්දාවෙන් නිදහස් කර අරගෙන ආපු එක සිහි කරන පිරිස එක කරන්න කියනවා. That was the Passover of the Old Testament. ඒ දේ තමයි පරණ කිවිසුමේ පාස්කුව. But also that Passover is a picture of the sacrifice of Jesus as the Lamb of God for our salvation. ඒක නිසා මේ පාස්කුව සිහි කරනවා ලකුණක් හැටියට අද දවසේ දෙවියන් වහන්සේගේ බැටළු පුත්‍රයාණන් වෙන ජේසුස් වහන්සේ කුරුසේ මියගිය දවස ඒ බැටළු පැටිය හැටියට. In Jesus we have salvation from sin. That is our Egypt. ඒක නිසා ජේසුස් වහන්සේ තුල අපේ පාපවලට ගැලවීම නිදහස අපට තිබෙනවා. Amen. And let's go to verse 12, the last verse for today. අද දවසේ අවසාන පදයට අපි යමු 12 වෙනි පදයට. The manna stopped the day after they ate this food from the land. There was no longer any manna for the Israelites, but that year they ate of the produce of Canaan. දේශේ දාන්නෙන් ඔවුන්ට කෑවට පසුදා මන්නා නැවතුණේය. ඊශ්‍රායල් පුත්‍රයන්ට තවත් මන්නා නොලැබුණේය. ඒත් ඔවුන් කානාන් දේශේ භෝග ඵල ඒ අවුරුද්දේ කෑවෝය. I mean, for 40 years
every day the children of Israel were eating manna. අවුරුදු 40ක් තිස්සේ ඔවුන් ඊශ්‍රායල් පුත්‍රයෝ මන්නා ආහාරයට ගනිමින් සිටියා. Now, some of you may ask, what is the manna? සමහර පංගුවක් අය මහන්න පුළුවන් මොනවාද මේ මන්නා කියන්නේ කියලා. Manna is a substance like flour that God was sending from heaven every day in the desert at the place where the children of Israel were. මේ මන්නා කියන්නේ හරියට පිටවලින් අදපු ආහාරයක් වගේ. ඒක ස්වාමීන් වහන්සේ ස්වර්ගයෙන් ඊශ්‍රායල් සෙනග හිටපු ඒ සෙනගට අවුරුදු 40ක් තිස්සේ ස්වර්ගයෙන් වහින්න සලස්සුවා ඒ ආහාරය. Every day they didn't have to go to work to make food. The food was there waiting for them, and the only thing they had to do was to pick it up. ඔවුන්ට මහන්සියලා වැඩ කරන්න ඕනේ කුසකින්නට දෙවියන් වහන්සේ විසින් අවුරුදු 40ක් තිස්සේම ස්වර්ගයෙන් ආහාර වැටෙන්න සැලසුවා. උන්ට එක දේ කරන්න තිබුණේ ගිහිල්ලා ආහාර අරගෙන කෑමට ගන්න විතරයි. And for 40 years the Lord was faithfully giving it every day. දෙවියන් වහන්සේ අවුරුදු 40ක් තිස්සේම විශ්වාසවන්තව උන්ට පොරොන්දු හැටියට ඒ ආහාර දෙමින් සිටියා. Now 40 years, do you know how many days? ඔබ දන්නවද අවුරුදු 40ක් කියන්නේ දවස් කීයක්ද කියලා? It's about 13,000 days. හරියට දවස් 30000කට වැඩි. So God was giving food from heaven for 13,000 days. ඒක නිසා දෙවියන් වහන්සේ අවුරුදු 40ක් තිස්සේම සෙනගට කෑම දුන්නා. ඒ කියන්නේ දවස් 30000කට වැඩි උන්ට ආහාර නොමිලේ ලැබුණා. Amen. God is faithful and God provides. දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. ඒ වගේම දෙවියන් වහන්සේ අපට සපයන්නා වූ දෙවියන් වහන්සේ. Amen. Now when they enter the promised land and the desert is behind them, දැන් ඔව් පොරොන්දු දේශයට ඇතුළුනා. දැන් උන්ගේ පිටිපස්සෙන් තිබෙනවා ඒ කාන්තාරය. God says, now manna is stopped. දැන් දෙවියන් වහන්සේ කියනවා දැන් මන්නා නතර වෙන්න යනවා. Now you can eat milk and honey from the land of plenty. දැන් දෙවියන් වහන්සේ උට පවසන නුඹලා කිරි හා පැණි උතුරා යන දේශේ ඒ ආහාර නුඹලට ආනුභාව කරන්න පුළුවන් කියනවා. Manna was food for the desert. ඒ මන්නා නුඹලාට දුන්නේ ඒ කාන්තාරයේදී ඒවා ලබා ගන්න විතරයි මන්නා සාදා දුන්නේ. Now you are in the promised land and there are other blessings received from this blessing. දැන් දෙවියන් වහන්සේ කියනවා නුඹලා පොරොන්දු දේශයට ඇතුල් වෙලා තිබෙනවා. ඒ දේශයේ අලුත් ආශිර්වාද තිබෙනවා. ඒ දේවල් උරුම කරගන්න කියනවා. Amen. The lesson for us. ඒකෙන් අපට අද ඉගැන්වීම අපට ලැබෙන ගුරුකම තමයි In our spiritual preparation to move to victory, අපේ ආත්මික ජීවිතය සූදානම් කරගන්න එක අපේ ජාග්‍රහණය ලබා ගන්න පිණිස we must be ready to live the ways we used to do things before. ඒක නිසා අපි ඉගෙන ගන්න යුතුයි අපේ ජීවිතය අපි පහුගිය ජීවිතය කරපු දේවල් පැත්තකින් තබන්න. We need to stop the food of the desert. ඒක නිසා ඒ කාන්තාරයේ ලැබපු ඒ ආහාර අපි නතර කළ යුතුයි. ඒවා ගැන නොබැලිය යුතුයි. And prepare ourselves for the new blessings that God is going to give us that are different than before. ඒක නිසා දෙවියන් වහන්සේ අපට සූදානම් කර තිබෙන අලුත් ආශිර්වාද අපි ලබා ගත යුතුයි. ඒවා පරණේවට වැඩිය අලුත්ව තිබෙන්න යනවා. Amen. God wants to lead you to a place of fullness. දෙවියන් වහන්සේට අවශ්‍ය අපි සම්පූර්ණ වූ ජීවිතයක් ගත කරනවාට. God wants to lead you to a place of blessings. දෙවියන් වහන්සේට අවශ්‍යයි අපි ආශිර්වාදමත් දේශයක ආශිර්වාදමත් තැනක ජීවත් වෙනවට. God wants to lead you to a place of victory. දෙවියන් වහන්සේට අවශ්‍යයි අපි ජයග්‍රහණය කරගෙන සිටින ස්ථානයක සිටිනවට. Amen. So we need to make the necessary spiritual preparations before we move to victory. ඒක නිසා අප විසින් අපි සූදානම් කරගත යුතුයි ආත්මික යුද්ධයට යන්න පෙර ආත්මික ජීවිතේ වර්ධනය කරගන්න ආකාරය කොහොමද කියලා. Amen. Are you prepared to do a spiritual surgery on yourself? ඔබ කරලා තිබෙනවද? ඔබගේ ආත්මයට සල්ල කර්ම කරගෙන තිබෙනවද? Are you ready to cut some things that are displeasing to God and throw them away? ඔබ සූදානම්ද ඔබගේ ආත්මික ජීවිතයේ දෙවියන් වහන්සේට ප්‍රසන්න නැති දේවල් තිබෙනවද? ඔබේ ජීවිතේව කපලා ඒවා ඔබේ ජීවිතෙන් අහක් කර දමන්න ඔබ සිටිනවද සූදානම්ව? This is part of your spiritual preparation. ඒක තමයි ඔබේ ආත්මික ජීවිතයේ කොටසක්ව තියෙන ඔබේ ජීවිතයේ මේ දේ. And God says, renew your covenant, your promises with me. දෙවියන් වහන්සේ කියනවා ඔබ මා සමග තියෙන කිවිසුම පොරොන්දුව අලුත් කරගන්න කියනවා.
times we got used to live the Christian life and in ways that we do things mechanically. ගොඩක් වෙලාවට අපි කිතුණු ජීවිතය ගත කරන සාමාන්‍ය ලෙස ගත කරන ආකාරයට අපිට පේන ආකාරයෙන් අපි ගමන් කරනවා කිතුණු ජීවිතය. Yes, we can pray nice prayers, අපිට පුළුවන් යාඥා කරන්න ලස්සනට යාඥා කරන්න පුළුවන්. but they are from the mouth. සමහර විට යාඥාවල් ඔබගේ මුඛයෙන් පැමිණෙන යාඥාවල් විතරක් වෙන්න පුළුවන්. We know how to pray. ඔබ දන්නවා කොහොමද යාඥා කරන්න කියලා. The heart is not praying. සමහර විට ඔබේ මුඛේ විතරයි යාඥා කරන්නේ හදවත ඒකට එකතු වෙලා නැතුව ඇති. All these years we follow Jesus, we learn. We just open the mouth, tap, 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 and we say very nice prayers. අපි ගොඩාක් වෙලාට උන්වහන්සේව මේ හඳුනාගත්ත කාලය තුල අපි යනවා ගිහිල්ලා යාඥා කරගෙන යනවා. සමහර විට ඒවා ඔබේ මුඛයෙන් විතරක් වෙන්න පුළුවන්. And God says, wait a minute. දෙවියන් වහන්සේ කියනවා තත්පරයක් නතර වෙන්න. It's time to recommit yourself to me. දෙවියන් වහන්සේ කියනවා දැන් නතර වෙලා ඔබේ ජීවිතේ නැවත මට කැප කරන්න කියනවා. It's time to understand that you are a new creation and you must do things the right way. දෙවියන් වහන්සේ අපිට මතක් කරනවා දැන් අපි අලුත් සෙනගක් අලුත් ආකාරයකින් ජීවත් වෙන සෙනගක් ඒ ආකාරයෙන් අපි ජීවත් වෙන්න ඕන කියලා දෙවියන් වහන්සේට අවශ්‍යයි අපිට මතක් කර දෙන්න. That is part of our spiritual preparation. ඒක තමයි අපේ ජීවිතය ආත්මික ජීවිත ඉදිරියට යන්න අපි සූදානම් කරගන්න තවත් කොටසක් වෙන්න වෙනවා අපේ ජීවිතේ. Amen. The second thing that God says, දෙවෙනි කාරණේ තමයි දෙවියන් වහන්සේ අපිට පවසන I have moved your reproach, your shame away from you. දෙවියන් වහන්සේ කියනවා නුඹේ නින්දාව නුඹේ හැම දෙයක්ම පාපේ සෑම දෙයක්ම ඔබේ ජීවිතෙන් උන්වහන්සේ විසින්ම අපේ ජීවිත වලින් ඈඩ් කරලා කියලා උන්වහන්සේ අපිට මතක් කර දෙනවා. Don't keep on your past. ඔබේගේ මතකය පහු කරගෙන ආපු ජීවිතය තුල ඔබ රඳා සිටින්න එපා. Leave it. ඒ ජීවිතයෙන් ඔබ අයින් වෙන්න. In the eyes of God is over. දෙවියන් වහන්සේගේ දෙනෙත් ඉදිරියේ ඔබගේ පරණ ජීවිතේ විනාශ වෙලා ඉවරයි. ඒක නැති කරලා ඉවරයි. දෙවියන් වහන්සේ විසින්ම. Don't keep yourself tied on the past. ඔබගේ ජීවිතේ හිර කරගෙන ගෙට ගහලා තබා ගන්න පරණ ජීවිතේට පරණ මනුස්සයට ඉඩ දෙන්න එපා. Forget the former things. දෙවියන් වහන්සේ කියනවා පරණ දේවල් අමතක කර දාන්න කියනවා. පැත්තකින් දාන්න කියනවා ඒ දේවල්. Do not dwell in the past. ඔබ පරණ දේවල් එක්ක සම්බන්ධ වෙලා ඒ තුල ගමන් කරන්න එපා කියනවා. That is part of your preparation ඒක තමයි අපේ ජීවිතයේ ඉදිරියට යන්න සූදානම් කරගත යුතු තවත් කොටසක් වෙන්න යනවා. to move to victory. ඒ දේ කරුණු කොටගෙන ඒ දේවල් ඔබ අයින් කරගන්න විට ඔබට පුළුවන් ජාග්‍රහණී ජීවිතයට ගමන් කරන්න. Amen. And also be prepared. Leave your old ways and take the new ways that God wants. ඒක නිසා දෙවියන් වහන්සේට අවශ්‍ය කරන ඔබගේ පරණ ඒ ජීවිතයේ රටාව අයින් කරලා දෙවියන් වහන්සේගෙන් ලැබූ අලුත් ජීවිතයක ඉදිරියට ගමන් කරන්න දෙවියන් වහන්සේට අවශ්‍යයි. Leave the food of the desert. Desert is finished. We are in the promised land. මතක තබා ගන්න අපි මේ මන්නා ලැබපු ඒ පරණ ඒ පොරොන්දු දේශයේ ලැබපු ඒ ආහාර ඉවරයි. ඒ දේවල් මන්නා මතක ගන්න දැන් අලුත් දේශයකට පැමිණලා තිබෙනවා. පොරොන්දු දේශයට ඒ අලුත් දේවල් අපිට තිබෙනවා අලුත් ආහාර. Prepare yourself. God has new blessings for you. ඒක නිසා ඔබ විසින්ම ඔබ සූදානම් කරගන්න අපි හැම කෙනෙක්ටම දෙවියන් වහන්සේගෙන් අලුත් ආශිර්වාද තිබෙනවා. Different from before. ඒක නිසා මතක තබා ගන්න ඔබ පෙර ලැබුවට වැඩි ආශිර්වාද දෙවියන් වහන්සේ අද දවසේ ඔබට මට සූදානම් කර තිබෙනවා. Amen. Let us pray. අපි ආඥා කරමු. Yes, Lord, we thank you because you want to prepare us for victory. ස්වාමීන් වහන්සේ අපි වාසරි ස්තුතිවන්ත වෙනවා මක් නිසාද ඔබට අවශ්‍යයි අපි එකිනෙකව සූදානම් කරන්න අලුත් ජාග්‍රහණයක් අලුත් ගමනක් ඉදිරියට ගමන් කරන්න. Many times we think we are ready for victory. ස්වාමීන් වහන්සේ අපි ගොඩාක් වෙලාවට හිතනවා අපි දැන් යුද්ධයට හරි සැරසිලා සිටිනවා කියලා සෑදිලා සිටිනවා කියලා. Lord, we thank you for the miracles and the things you are doing in our life. ස්වාමීන් වහන්සේ අපි ඔබට ස්තුතිවන්ත වෙනවා අපේ ජීවිතවල කරපු පුදුම ඒ වගේම ආස්කම් නිසා පුදුම දේවල් නිසා. We are very encouraged. අපි මේ දේවල් තුලින් ස්වාමීන් වහන්සේ ගොඩාක් ධෛර්යමත් වෙනවා ස්වාමීන් වහන්සේ. But help us to think according to your ways and not according to our ways. ස්වාමීන් වහන්සේ නමුත් අපට උපකාර කරන්න අප දෙස අපේ මනසින් සිතන්න නෙමෙයි ඔබ වහන්සේ සිතන ආකාරයෙන් සිතන්න අපට කරුණාව දෙන්න.
Your ways are different than our ways. ස්වාමීන් වහන්සේ ඔබගේ මාර්ග අපේ මාර්ග වලට වඩා ගොඩාක් වෙනස්ව තිබෙනවා. But your ways are always the right ways. නමුත් ස්වාමීන් වහන්සේ ඔබේ මාර්ග තමයි සියල්ල සම්පූර්ණව හරියට තිබෙන මාර්ග ස්වාමීන් වහන්සේ. Lord, let your Holy Spirit examine our life. මේ ස්වාමීන් දෙවියන් වහන්සේ ඔබගේ ශුද්ධාත්මයන් වහන්සේව එවන්න අපේ එකිනෙකාගේ හදවත් වලට පරීක්ෂා කර බලන්න අපේ හදවත් ස්වාමීන් වහන්සේ. If there are things that are not pleasing to you, ස්වාමීන් වහන්සේ අපේ ජීවිතවල තුල යමක් තිබෙනවද ඔබ වහන්සේට ප්‍රසන්න නැති දේවල්? habits, relationships, sins, ස්වාමීන් වහන්සේ බැඳිලා තිබෙන දේවල් අපි පුරුදු වෙලා තිබෙන දේවල් ස්වාමීන් වහන්සේ අපේ ජීවිතවල තිබෙන දේවල්ට බැඳිලා ස්වාමීන් වහන්සේ give us the courage to do a spiritual surgery on ourselves. ස්වාමීන් වහන්සේ අපට ධෛර්ය ශක්තිය තුන මැනව ස්වාමීන් වහන්සේ අපේ ආත්මික ජීවිතයේ සල්ල කර්මයකට ගෙනල්ලා ඒ දේවල් අපේ ජීවිතවලින් ඈත් කරගන්න. To remove everything that is an obstacle in our relationship and fellowship with you, Lord. ස්වාමීන් වහන්සේ ඔබගේ ඒ සම්බන්ධතාවයට ඔබ සමග තිබෙන සම්බන්ධතාවයට විරුද්ධව තිබෙන හැම දෙයක්ම අපේ ජීවිතවලින් ඈත් කර කපලා දමන්න ස්වාමීන් වහන්සේ අපට ශක්තිය දෙන්න කියලා අපි මේ මොහොතේ යාඥා කරනවා. Lord, we thank you for the assurance that you give to each one of us. ස්වාමීන් වහන්සේ අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. අපි හැම කෙනෙක්ටම ඔබ දී තිබෙන ඔබගේ විශ්වාසවන්තකම සුරක්ෂිතභාවය නිසා ස්වාමීන් වහන්සේ. That there is no condemnation to those that are in Christ Jesus. ඒ වචනේ ප්‍රකාරයට පවසනවා ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නන් දැන් කිසිම දෙයකට වරදකට පත් කරන්න යන්නේ නැහැ කියනවා අද දවසේ. Thank you for removing the reproach of Egypt from our lives. ස්වාමීන් වහන්සේ අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ මිසරේ නින්දාවෙන් අපි ඔබ නිදහස් කර නිසා ඔබට ස්තුතිවන්ත වෙනවා. Thank you for removing the shame from our lives. ස්වාමීන් වහන්සේ අපි ඔබට ස්තුතිවන්ත වෙනවා අපේ ජීවිතවල තිබිච්ච ලැජ්ජාව අපෙන් ඔබ ඉවත් කර නිසා ස්තුතිවන්ත වෙනවා. Thank you for removing the guilt from our lives. ස්වාමීන් වහන්සේ පාප වලින් ගිර වෙලා සිටපු ජීවිත අපව ඔබ නිදහස් කර නිසා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. Lord, help each one of us to see ourselves the way you see us. ස්වාමීන් දෙවියන් වහන්සේ අපි එකිනෙකාට මඟ පෙන්වන්න අප දෙස බලන්න ඔබ අප දෙස බලන ආකාරයෙන්ම අපටත් අප දෙස බලා ගන්න. Help us not to put down ourselves in our eyes. ස්වාමීන් වහන්සේ අපට උපකාර කරන්න අප විසින්ම අපිව පහත් කර සිතන නොවන ලෙස අපට කරුණාව දුන මැනව. Help us not to think low of ourselves. ස්වාමීන් වහන්සේ අපට උපකාර කරන්න අපිම අපිව පහත් කරගෙන නොසිතන ආකාරයට. But help us to remember and understand that the reproach, the shame is over from us. ස්වාමීන් වහන්සේ නමුත් අපට උපකාර කරන්න මතක තබා ගන්න අපේ නින්දාව ඔබ පහ කරා කියලා මතක තබා ගන්න අපට කරුණාව දෙන්න කියලා අපට ඉල්ලනවා. The past is forgotten, the past is forgiven. ස්වාමීන් වහන්සේ පරණ දේවල් පහු වෙලා ගියා පරණ දේවල් සියල්ලට අපට සමාව ඔබ දී තිබෙනවා. And if God has forgiven it and if God has forgotten it, no one has the right to remind it again. දෙවියන් වහන්සේ දේවල් අමතක කරලා තිබෙන අපේ ජීවිතවලින් දෙවියන් වහන්සේ අපට සමාව දීලා තිබෙන අපේ පාපවල වලට ඒ දේවල් මතක් කරන්න කිසි කෙනෙකුට අයිතියක් නැහැ කියලා පවසනවා. So Lord, we thank you because you have removed the shame from our lives. ඒක නිසා අපි ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා අපේ නින්දාව අපේ ජීවිතේන ඔබ පහ කර තිබෙන නිසා. And Lord, help us to be prepared for the new blessing, the new victories you want to do in our lives. ස්වාමීන් වහන්සේ ඔබ අපට උපකාර කරන්න ස්වාමීන් වහන්සේ ඔබ විසින් අපට සාදලා තිබෙන ආලුත් ආශිර්වාද ආලුත් දේවල් ඔබගේ අපේ ජීවිතවල ඔබ සාදලා තියෙන ලබා ගන්න අපට උපකාර කරමැනව. Because Lord, you want us to move in victory. මාත්‍නිසාද ස්වාමීන් දෙවියන් වහන්සේ ඔබට අවශ්‍යයි අපි එකිනෙකා ජාග්‍රහණ ජීවිතයක් ගත කරනවට. We want to be spiritually prepared ස්වාමීන් වහන්සේ ඔබට අවශ්‍යයි අපි ආත්මීක ලෙස සූදානම් කරන්න. and move on for your glory. ස්වාමීන් වහන්සේ ඔබට අවශ්‍යයි අපි ඉදිරියට ගමන් කරන්න ඔබගේ මහිමේ පිණිස ගමන් කරන්න අවශ්‍යයි. So let your Holy Spirit speak to us, show us today, now. ස්වාමීන් වහන්සේ මේ නිසා ඔබගේ ශුද්ධාත්මයන් අපට ඒවා මතක් කරන්න ඔබගේ ශුද්ධාත්ම බලය මේ ස්ථානයට ගෙනල්ලා අපට පෙන්වුව මෙන්න ඔබගේ බලය ස්වාමීන් වහන්සේ. What things to remove from our lives. අපේ ජීවිත වලින් අපි ඉවත් කරන්න ඕන දේවල් අපට පෙන්වුව මෙන්නව. And Lord, let the Holy Spirit show us how wrongly we were thinking about ourselves. ස්වාමීන් වහන්සේ ශුද්ධාත්මයන් අපට මඟ පෙන්වන්න උපකාර කරන්න අපි විසින් අපේ ජීවිත
ගැන අපි කොච්චර පහත් ලෙසද බලන්නේ කියලා අපිට මතක් කර දුන මැනව ස්වාමීන් වහන්සේ. And change the way that we look at ourselves. And change the way that we look at ස්වාමීන් ourselves. වහන්සේ අපි බලන ආකාරය අපේ ජීවිතවල අපේ ඉවත් කර මැනව වෙනස් කර මැනව අපි බලන ආකාරය අප දෙකම ස්වාමී දෙවියන් වහන්සේ. And see ourselves as you see us, Lord. ස්වාමීන් වහන්සේ අපේ ජීවිත දෙස අපිට බලන්න උපකාර කරන්න ඔබ අප දෙස බලන ආකාරයම අප දෙස බලන්න අපිට උපකාර කර මැනව. And understand how each one of us is so special in your eyes, Lord. ඒක නිසා ස්වාමීන් වහන්සේ අපිට උපකාර කරන්න පෙන්නන්න ඔබගේ දෙනෙත් ඉදිරියේ අපි එකිනෙකා කොච්චර අනාර්ගද කියලා පෙන්නන්න අපිට කරුණා කර මැනව ස්වාමීන් වහන්සේ වටිනවද කියලා. Each one of us is like the apple of your eye. ස්වාමීන් වහන්සේ අපි එකිනෙකා ඔබගේ ඇසේ කළුරුවමෙන් අපව ආරක්ෂා කරන ඔබගේ ඇසේ කළුරුවමෙන් අපිව වටිනවා ස්වාමීන් වහන්සේ. And Jesus shed his blood for each one of us. ඔබට ස්තුතියි ජේසුනි ඔබගේ ලේ අප වෙනුවෙන් ඔබ එකිනෙකා වෙනුවෙන් මේ කුරුසේ අරපු ලේ නිසා ඔබට ස්තුතිවන්ත වෙනවා. Because each one has great value in your eyes, Lord. ස්වාමීන් වහන්සේ ලේ නිසා ඔබ ඉදිරියේ අපට මහත් වටිනාකමක් තිබෙනවා ස්වාමීන් වහන්සේ. We are very precious in your eyes. ස්වාමීන් වහන්සේ අපි ඔබ ඉදිරියේ ඉතා අනාර්ග උස්සනකක්ව දරුවන්ව සිටිනවා ස්වාමීන් We වහන්සේ. thank you for that, Lord. ස්වාමීන් වහන්සේ වාසන අපි ස්තුතිවන්ත වෙනවා අපේ ජීවිතවල කරපු දේවල්. Don't allow Satan to destroy our thoughts about ourselves. ස්වාමීන් වහන්සේ යක්ෂයන් ඉඩ දෙන්න එපා අපේ මනසවල් අන්ධ කරන්න ස්වාමීන් වහන්සේ. The shame is over ස්වාමීන් වහන්සේ ධර්මවල් කැඩිලා ඉවරයි. because you have removed this. මාක් නිසාද ඔබ විසින් අපිව නිදහස් කර තිබෙනවා අපේ ජීවිතවලින් ඒ දේවල් අපේ පහ කර තිබෙනවා ඔබ ස්වාමීන් Thank වහන්සේ. you, Lord. ස්තුතියි ස්වාමීන් වහන්සේ. Thank you, Lord. ස්තුතියි ස්වාමීන් වහන්සේ. Yes, let the Holy Spirit speak to you. ඉදාරිත ශුද්ධාත්මනාතට ඔබට මඟ පෙන්නන්න ඔබ ක්‍රියා කරන්න ඉදාරිත. ස්තුතියි ස්වාමීන් වහන්සේ. Let the Holy Spirit show you ස්තුතියි how to ස්වාමීනි. do yourself. Hallelujah. 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 Okay, just remain quiet and then allow the Holy Spirit to speak in your mind. ඒක නිසා ඔබ දැන් නිශ්චලව ඔබ තුල නිශ්චල කරගන්න ඔබව දැන් ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ හරින්න ඔබට පෙන්වන්න මඟ පෙන්වන්න ඔබේ ජීවිතේ ඔබට අවශ්‍ය කරන දේවල් First, to show you what things you need to cut off from your life. ඔබට මතක් කර ඔබේ ජීවිතෙන් අයින් කරන්න ඕන දේවල් මොනවාද කියලා පළමු කොට And second, to show you how God sees you. දෙවෙනියට උන්වහන්සේට අවශ්‍ය ඔබට මතක් කරන්න උන්වහන්සේ ඔබ දෙස බලන්නේ මොන ආකාරයෙන්ද කියලා And ask forgiveness from the way you were looking at yourself before. ඔබ සමාවිල්ලන්න ඔබ විසින්ම ඔබ බලාගෙන සිටි ආකාරය ඔබ දෙසම බලාගෙන සිටි ආකාරය වෙනුවෙන් සමාවිල්ලන්න Don't look around you, just close your eyes and let the Holy Spirit ඔබ speak. වටපිට බලන්න එපා ඔබ දෙවියන් වහන්සේ දෙස බලාගෙන සිටින්න කොහෙවත් බලන්න එපා My child, says the Lord, I have loved you with an everlasting love. නාසයේ පවසනවා
මන් නුඹට ප්‍රේම කරා සදා කාල ප්‍රේමයකින් මා නුඹට ප්‍රේම කරා කියලා උන්වහන්සේ පවසනවා. I have created you. මං ඔබව නිර්මාණය කරා කියලා දෙවියන් වහන්සේ පවසනවා. You are special in my eyes. නුඹ මා ඉදිරියේ ඉතා අනාර්ග වස්තුවක් කියනවා. You are beautiful and handsome in my eyes. මගේ දිනෙත් ඉදිරියේ ඔබ ලස්සනයි කියනවා. You are great in my eyes. ඔබ ඉතා වැදගත්ව සිටිනවා කියන උන්වහන්සේගේ අභිමුඛේ. You are so precious and valuable to me. මගේ අභිමුඛේ ඉතා ප්‍රසන්නව ඉතාමත්ව වැදගත්ව මාගේ දිනෙත් ඉදිරියේ ඔබ සිටිනවා කියනවා. Don't allow the words of the people. මනුෂ්‍යයන්ගේ වචන වලට ඔබේ ජීවිතය ඔබ ඉදහරින්න එපා. Don't allow your thoughts. ඔබ ඉදහරින්න එපා ඔබගේ සිතුවිලි වලට ඔබව. Don't see yourself as the world sees you. ඔබ දෙස බලන්න එපා ලෝකයේ ඔබ දෙස බලන ආකාරයෙන් ඔබ දෙස බලන්න එපා. Don't see yourself as Satan sees you. ඔබ දෙස බලන්න එපා යක්ෂයා ඔබ දෙස බලන ආකාරයෙන්. But see yourself as I see you. දෙවියන් වහන්සේ කියනවා නමුත් ඔබ බලන්න ඔබ දෙස මම ඔබ දෙස බලන ආකාරයෙන් ඔබ බලන්න කියනවා. You are so lovable to me. ඔබ මට ඉතා ප්‍රේමණීය දරුවෙක් කෙනා ප්‍රේමණීයව මා ඉදිරියේ ඔබ සිටිනවා කියලා උන්වහන්සේ පවසනවා. My love is so great for you. My love is so great. මගේ ප්‍රේමය ඊටාම ඉහළින් ඔබ වෙනුවෙන් තිබෙනවා කියනවා. මගේ ආදරය ඔබ වෙනුවෙන් ඉහළින් තිබෙනවා කියනවා. You are so precious for me. ඔබ මට මගේ අභිමුඛයේ ඊටාම වැදගත්ව තිබෙනවා කියනවා. ඊටාම අනාර්ග වස්තුවක්ව තිබෙනවා කියනවා. Thank you, our Father. Thank you. Glory to you, Lord. Thank you. ස්වාමීන් වහන්සේට මහිමය වගේම අපි ස්තුතිය වහන්සේට දෙනවා ස්වාමීන් වහන්සේ. Make us the people you want us to be, Lord. ස්වාමීන් දෙවියන් වහන්සේ ඔබ වහන්සේට අවශ්‍ය කරන මනුෂ්‍යයන් සෙනග අප කරමැනව ස්වාමීන් වහන්සේ. You have great plans for each one of us. ස්වාමීන් දෙවි පියාණනි වහන්සේට විශේෂ සලස්මක් තිබෙනවා අපි එකිනෙක කෙනාගේ ජීවිත තුළ. Let your plans be fulfilled in our lives. ස්වාමීන් දෙවියන් වහන්සේ ඔබගේ සලස්ම අපේ ජීවිතවල සම්පූර්ණ කරමැනව පියාණනි. Thank you, Lord. ස්තුතියි ස්වාමීනි. Thank you that you are here, near us. ස්වාමීන් දෙවියන් වහන්සේ අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔබ අපට ලං වෙලා සිටින නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ලං වෙලා සිටින නිසා. So close to us, Lord. ස්වාමීනි ඔබ ගොඩාක් අපට ලං වෙලා ස්වාමීන් වහන්සේ සිටිනවා ස්වාමීන් වහන්සේ. Change us, Lord. ස්වාමීන් වහන්සේ අපි වෙනස් කරමැනව. Do a great work in each one of us. ස්වාමීන් දෙවි පියාණනි අපේ ජීවිතවල පුදුම දේවල් අපි එකිනෙක කෙනාගේ ජීවිත තුල කරමැනව. And make us the people of God. ස්වාමීන් දෙවියන් වහන්සේ අපි ඔබගේ සෙනග කරමැනව. දෙවියන් වහන්සේගේ සෙනග කරමැනව. That will show Christ in the way we live.
ඉතුලින් අපිට පුළුවන් ක්‍රිස්තුස් වහන්සේව ප්‍රකාශ කරන්න අපි ජීවත් වෙන ජීවිත රටාව අනුව ස්වාමීන් වහන්සේ. wherever we go. අපි යන ඕනම ස්ථානයක In the name of Jesus. යේසුගේ නාමයෙන් අපි ආඥා කරනවා. Amen. ආමේන්. Amen.